අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔබ අද එකතු වෙලා ඉන්නේ Outline Creator YouTube channel එක සමග. අපි අද හිතුවා කවුරුත් නොදන්න අගනුවර ආසන්නයේ පිහිටා තියෙන අති විශාල ජෛව විවිධත්වයකින් පරිපූර්ණ සුන්දර පරිසරයකට හිමිකම් කියන කොඩිගහ කන්ද රක්ෂිතය ගැන කතා කරන්න. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ජෛව විවිධත්වන මධ්‍යස්ථානයේ සභාපති කරුණාදාස මුණගම් මහතා. අපි ඔහුත් සමග කතා කරලා බලමු කොහොමද මේකේ ආරම්භය, මේ රක්ෂිතය කොහොමද, මොනවද වටිනාකම් මේකේ තියෙන්නේ, මොනවද මේකේ තියෙන වැදගත්කම අපි අද කතා කරලා බලමු. අයිබෝන් කරුණාදාස මහතා. අයිබෝන් කොහොමද ඉතින්? හොඳයි. මේ දවස්වල. ඉතින් අපිට කියන්න බෑනේ මේ රක්ෂිතයේ මොකද්ද තියෙන විශේෂත්වය, එතකොට මොකද්ද මේකේ තියෙන ජෛව විවිධත්වය, මොනවද මේකේ කියන්නේ මේකයි ප්‍රසිද්ධ නැත්තේ, මොකද්ද අපිට විස්තර පොඩ්ඩක් කියන්න. හැබැයි මේකේ විස්තර කියන කිව්වොත් නම් ඒක ටිකක් දිග කතන්දරයක්. නමුත් අපිට එහෙම දිග කතාවක් කරන්න තරම් වෙලාවක් නැහෙනේ. මම ඊටාම කෙටියෙන් සංක්ෂිප්තව කියන්නම්. කොඩිගහ කන්ද තියෙන්නේ කොළඹ අගනගරයට ඊටාම ආසන්නයෙන්. කොළඹ අගනගරයට ආසන්නයෙන් තියෙන ජෛව විවිධත්වය ඇති ඊටාම පොහොසත් වනාන්තරයක් තමයි කොඩිගහ කන්ද අබේ භූමිය. මේ අබේ භූමියේ තියෙන සුවිශේෂීතාවය තමයි ශ්‍රී ලංකාවේ තියෙන එකම සහ ප්‍රථම ප්‍රජා සංරක්ෂිත අබේ භූමිය. මේක රැක බලා ගන්න මේ අවට ඉන්න ප්‍රජාව මිහිතර මිතුරෝ සංවිධානයත් සමග එකට එකතු වෙලා. ඒ වගේම තමයි කොඩිගහ කන්ද කියලා කියන්නේ සොයිසා පරම්පරාවේන රොහාන්ඩි සොයිසා මහත්මයා විසින් මෙලදී අරගෙන ස්වභාව ධර්මයට පරිත්‍යාග කරන ලද වනාන්තරයක්. ඒකත් මේකේ තියෙන සුවිශේෂීතාවයක්. ඔබතුමා මගෙන් ඇහුවා කොඩිගහ කන්දේ තියෙන ජෛව විවිධත්ව වටිනාකම් මොනවද කියලා. කොඩිගහ කන්දේ ජෛව විවිධත්වය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ 3ක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. එකක් 1986 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය සඳහා පානාගම කියන සංවිධානය මහාචාර්ය සරත් කොටගම මහත්තයාගේ මූලිකත්වයෙන් පර්යේෂණයක් සිද්ධ කළා. ඊට පස්සේ 1998 අවුරුදු 3ක කාලයක් පුරා වනජීවී සංරක්ෂණ භාරයේ වැඩසටහන් නිලධාරී ශ්‍රීලාල් නිසාන්ත හෙට්ටිආරච්චි මහත්මයා විද්‍යාත්මක පර්යේෂණ සිද්ධ කළා. ඊට පසුව මෑතකදී 2014-2015 වර්ෂයේ අජන්ත පඩියවඩන මහත්මයාත් සජීව චාමිකර මහත්මයාත් එකට එකතු වෙලා ජෛව විවිධත්වය පිළිබඳව පර්යේෂණයක් සිද්ධ කළා. ඒ පර්යේෂණ තොරතුරු අනුව තමයි අපිට මේ වනාන්තරයේ තියෙන ජෛව විවිධත්ව වටිනාකම් ගැන ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. අපි ගත්තොත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ලෝකේම ජෛව විවිධත්ව හායනයක් ගැන තමයි අපි කතා කරන්නේ. ජීවීන්ගේ වඳවීම ගැන, ජෛව විවිධත්ව විනාශ වීම ගැන තමයි අපි කතා කරන්නේ. ඔබ දකින්නට ඇති මේ ස්ථානට එනකොටත් මේ අවට විශාල පාරිසරික හානියක් සිදු වෙමින් තියෙන ප්‍රදේශයක්. හැබැයි එහෙම වුණත් හුදේකලා වනාන්තරයක් හැටියට පවතින කොඩිගහ කන්ද තුළ ජෛව විවිධත්වයේ වැඩිමින් පවතින බව තමයි මේ පර්යේෂණ වලින් අපට ඔප්පු කරලා පෙන්නන්නේ. අපි ඒ සඳහා පාදක කරගන්නේ විශේෂයෙන්ම ශ්‍රීලාල් මහත්තයා 95-98 වකවානුවේ සිද්ධ කරපු ජෛව විවිධත්ව පර්යේෂණ වාර්තාවේ තියෙන තොරතුරු සහ දත්ත අපි මිහිතර මිතුරෝ සංවිධානය කොඩිගහ කන්ද සංරක්ෂණ වැඩ කටයුතු ආරම්භ කරන්නේ 1994 අවුරුද්දේ. අපි දැන් අවුරුදු 25ක් පුරා අඛණ්ඩව මේ සංරක්ෂණ වැඩ කටයුතු ටික කරගෙන යනවා ප්‍රජාවත් සමග. ඒතර අවුරුදු 25ක් ගත වෙනකොට අපි ආරම්භ කරපු දැන ඉඳලා මේ දක්වා අවුරුදු 25ක් කාලය තුල කොඩිගහ කන්ද වනාන්තරයේ ජෛව විවිධත්වයට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ඒක පහළ බහැලා තියෙනවද, ඉහළ නැගලා තියෙනවද කියන එක තමයි මම දත්ත වලින් ඔබතුමාට පැහැදිලි කරන්නේ. 95-98 අවුරුදු 3ක ජෛව විවිධත්ව වාර්තාවේදී ශ්‍රීලාල් නිසාන්ත හෙට්ටිආරච්චි මහත්තයාට අවුරුදු 3ක් පුරා කරපු පර්යේෂණෙන් වාර්තා කරගන්න හම්බෙන්නේ ශාක විශේෂ 133ක් පමණයි. නමුත් 2014-2015 එක අවුරුද්දක් තුර කරපු පර්යේෂණය හරහා අජන්ත පඩියවඩන මහත්තයාට වාර්තා කරගන්න පුළුවන් වෙනවා ශාක විශේෂ 150කට වඩා වැඩි ප්‍රමාණයක්. එයා 150ක් හඳුනා ගන්නවා, තව හඳුනා ගන්න බැරි වෙච්ච කීපයකුත් තියෙනවා. ඒ නිසා තමයි 150ට වැඩි ප්‍රමාණයක් කියලා මම කිව්වේ. ඒ වගේම තමයි 1995-98 ශ්‍රීලාල් මහත්තයා අවුරුදු 3ක පර්යේෂණයෙන් එයා වාර්තා කරගෙන තිබුණේ කුරුළු විශේෂ 71යි, පක්ෂි විශේෂ 71ක් පමණයි. නමුත් සජීව මහත්මයාට වාර්තා කරගන්න පුළුවන් වෙනවා පක්ෂි විශේෂ 83ක්. ඒතර අපිට ඒකෙන් පැහැදිලි ජෛව විවිධත්වය මක්කමින් තියෙනවා කියලාද? ඉහළ යමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පක්ෂි විශේෂ ගැන කියද්දි මට තව සුවිශේෂතා කීපයක් කියන්න පුළුවන්. ඒ තමයි විල්පත්තුව වගේ වනාන්තරවල පමණක් වාර්තා වෙන ශ්‍රී ලංකා සාමා කියන, එහෙම නැත්නම් සිංහලෙන් අපි කියනවා වන පොල් කිච්චා කියලා. ඒ
ඌ ඊටාම දුර්ලභයි මේ කලාපයේදී. මේ කලාපයේදී වාර්තා වුණා. මම හිතන්නේ ඒක සුවිශේෂී වාර්තාවක්. ඒ වගේම තමයි සංක්‍රමණික පක්ෂයේ හැටියට අපි හඳුන්වන orange headed brown trust කියන පක්ෂයා ඒ පක්ෂයා ශ්‍රී ලංකාවෙත් වාර්තා වෙලා තියෙන බොහොම අඩුවෙන් මේ ස්ථානයේදී මේ මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා උත් වාර්තා වුණා. ඒ වගේ සුවිශේෂී පක්ෂ විශේෂ වලට නිගමනයක් වෙලා තියෙනවා කොඩිගහ කන්ද. ඒ වගේම තමයි සමනල විශේෂ වාර්තා කරගෙන තිබුණේ ශ්‍රීලාල් මහත්තයා 95ට වකවානේ 46ක් විශේෂ. නමුත් සජීව මහත්තයලාට අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ සමනල විශේෂ වාර්තා කරගන්න පුළුවන් වුණා 69ක්. එතකොට සමනල විශේෂ ඊටාම ශීඝ්‍ර වර්ධනයක් වෙලා තියෙන බව තමයි එකෙන් අපිට පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඊටාම ලස්සනම සමනලයා කියලා හඳුන්වන බෑන්ඩඩ් පීකොක් කියන සමනලයක් මේ වනාන්තරයෙන් වාර්තා වෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රීපාද කඳුබැටිය වගේ තෙත් කලාපීය කඳුකර වනාන්තරවල වාර්තා වෙන බ්ලූ අඩ්මිරාල් කියන ඊටාම සුන්දර සමනලයක්. ඒ සමනලය ඊටා බහුලව මේ කොඩිගහ කන්දෙන් වාර්තා වෙනවා. ඒකත් සුවිශේෂීතාවයක්. ඒ එක්කම ශීරපායි විශේෂ වාර්තා කරගෙන තිබුණේ එදා 95ට වකවානේ 16ක් විතරයි. අවුරුදු 3ක පරිශ්‍රණයකදී නමුත් අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ ශීරපායි විශේෂ 24ක් වාර්තා කරගන්න පුළුවන් වෙලා තියෙනවා සජීව මහත්තයාට. ඒ විතරක් නෙවෙයි උරග විශේෂ වාර්තා වෙලා තුනේ 18යි. හැබැයි අලුතෙන් වාර්තා වෙනවා 31ක්. ඒ වගේම උබේජී විශේෂ 5යි ඉස්සලා වාර්තා වෙලා තුනේ දැන් විශේෂ 8ක් වාර්තා වෙනවා. ඒ වගේම මත්ස්‍ය විශේෂ 16යි වාර්තා වෙලා තිබුණේ දැන් මේ ඇලදොලවල මත්ස්‍ය විශේෂ 20ක් වාර්තා වෙනවා. ඒ වගේම අර මම මුලින් කියපු විදිහට හැම අංශයකින්ම සියලු ජීවි විශේෂ වල අපි දකින තියෙන මොකද්ද වර්ධනයක් වෙලා තියෙන බව. එහෙමනම් ජෛව විවිධත්වයේ හායනය වන යුගයක ජෛව විවිධත්වයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ ඊටාම හොඳ පරිසර පද්ධතියක් මෙතන වැඩමින් පවතිනවා කියන එක මේ වටා විනාශයක් වෙමින් තිබුණත් ඒකේ තේරුම තමයි ප්‍රජාවක් විසින් මැදිහත් වෙලා කරන ලබන සංරක්ෂණය කොයිතරම් ඵලදායීද කියන එක. එතකොට මහත්තයා දැන් මේකේ මේ වර්ධනයට හේතුව මොකද්ද ඔබතුමා දකින විදිහ? එකක් තමයි අර මං කියපු සංකල්පය. ඒ තමයි සංරක්ෂණය සඳහා තිබෙන හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රජාවක් විසින් කරන ලබන සංරක්ෂණය. මොකද ඔවුන් ඇත්තට මේක අවංකවම රැක බලා ගන්නවා. ඒකට පුංචි හානියක් වෙන්න ඉඩ නොදී. ඒක එකක්. අනිත් එක තමයි අර අපි කියපු විදිහට මේ කොළඹ නගරයේ ආසන්නයේ තියෙන්නේ. මේ අවට ඉන්න කිසිදු සත්ත්ව විශේෂයකට වෙනත් තැන් එක්රොක් වෙලා ඉන්න. ඒ නිසා වටා ඉන්න සියලු විශේෂ මේ වනාන්තරයට එක්රොක් වෙනවා. ඒකත් මං හිතන්නේ ඒක හේතුවක් වෙන්නේ නැති මේකේ ජෛව විවිධත්වය වර්ධනය වෙන්න. ඒ වගේම තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්න වනාන්තරයේ ඇවිල්ලා වැඩමින් පවතින වනාන්තරයක්. සාමාන්‍යයෙන් අපි කියනවා ඒක ද්විතීයක පඳුරු වනාන්තර කියලා. ද්විතීයක පඳුරු වනාන්තරයක් හරින් වැදගත් වනාන්තරය පිළිබඳ අධ්‍යයනය කරන අයට. දැන් අපි සිංහරාජයට ගියොත් අපිට දකින්න පුළුවන් වැඩිලා උත්කර්ෂයට ආපු වනාන්තරයක්. මේක එහෙම එකක් නෙවෙයි උත්කර්ෂයට ඇවිල්ලා නැහැ තාම. තාම වැඩමින් පවතින. ඒතකොට වැඩමින් පවතිනකොට අලුත් ශාක විශේෂ වලට මෙතන වර්ධනය වෙන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා. මොකද පැරණි ශාක විශේෂ සකස් කරන හියුමස් පස්තට්ටුව විසින් වෙනත් ශාක විශේෂ වලට වැඩෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙනවා. ඒ නිසා වෙනත් ශාක විශේෂ වර්ධනය වෙන්නේ එහෙම. ඒ වගේම තමයි වෙනදා නැති පක්ෂීන්ට සමනලීන්ට වඩා හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. අන්නේ නිර්මාණය වීම හරහා මේක ජෛව විවිධත්වයේ ඉහළ යනවා. ඒ නිසා අපි කියන්නේ වනාන්තරයක් වැඩිම පිළිබඳව වර්ධනය පිළිබඳව ඒකේ අවදීන් පිළිබඳව පරිශ්‍රණය කරන ඕනම කෙනෙකුට ඒ පරිශ්‍රණය කරන හොඳම ස්ථානයක් තමයි කොඩිගහ කන්ද කියලා කියන්නේ. එතකොට මහත්තයා දැන් මේක දැන් මේ මිනිස්සු මෙතනට දැන් මෙච්චර කියන්නේ ප්‍රසිද්ධතාවයක් නැහැනේ මේක. මිනිස්සු එනවාද මේක බලන්න නිතරම කියන්නේ මිනිස්සු මෙහෙමයි. අපි මේ ස්ථානයට එහෙම අර වැලනොක ඇඩි මහ විශාල කණ්ඩායම් ගෙන්න ගන්නම් දැන් මේක බලන කවුරු හරි එහෙම හිතනවා නම් එහෙමනම් මේ ස්ථානට ආව යුතු නැහැ. එහෙම ප්‍රචාරයක් ලැබිය යුතුත් නැහැ. මෙතෙන්ට එන්න ඕනි ඇත්තටම පරිසරය ගැන අධ්‍යයනය කරන්න, පරිසරය ගැන යම් අවබෝධයක් ලබා ගන්න, ඒ වගේම සබාදහම වින්දනය කරන්න කැමති කණ්ඩායම් තමයි මෙතෙන්ට එන්නේ. පාසල් යන වඩාත් හොඳ පාසල් ශිෂුන් විශ්වවිද්‍යාල ශිෂුන් සහ එහෙම නැත්නම් පිට ඉන්නවා ගොඩාක් පරිසරයට ආදරය කරන සබාදාමට පෙම් බඳින මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට ඕන කෙනෙකුට මේ ස්ථානේ විවෘතයි. ඒතකොට ඇත්තම මේ ස්ථානයේ පාසල් ශිෂ්‍යෝ වෙනත් කණ්ඩායම් පැමිණෙනවා. ඒ එන්නේ විශාල වශයෙන් නෙමෙයි සුළු පිරිස් පැමිණෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් මේ ස්වභාව ධර්මයට වෙන හානියත් අඩුයි.
හැබැයි අවිධිමත් ලෙස මේ ස්ථානට එන අයගෙන් තමයි මෙතෙන්ට හානියක් වෙනවා නම් වෙන්නේ. ඔබතුමා ඇහුවේ ඇයි මේක ප්‍රසිද්ධ නැත්තේ කියලා. අපි එහෙම ලොකුවට ප්‍රසිද්ධ කරන්න උත්සාහයක් ගත්තෙත් නැහැ. මොකද අපි දැක්කා යම් ඊටාම හැර සැඟවිලා තියෙච්ච ඊටාම වටිනා පරිසර පද්ධති මාධ්‍යයන් හරහා ප්‍රචාරය කළාට පස්සේ අවසානයේ ඒ පරිසර පද්ධති වලට අත්වෙච්ච ඉරණම. ඔව් ඉතින් කරුණාදාස මහත්තයා අපිට දැන් කියන්නකෝ දැන් මේ වීඩියෝ එක නරඹන මිනිස්සුන්ට ජනතාවට දැන් මේක බලලා මේගොල්ලන්ට ඇවිල්ලා බලන්න තියෙන්නේ මොනවද මෙතන? ඒ කියන්නේ මේකේ මොනවද තියෙන්නේ? අපිට ඒ වෙන පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්. මේ ස්ථානයට ඕනම කෙනෙකුට අපි කියන්නේ ඔබට ස්වභාවික වනාන්තරයක ලැබිය හැකි ඇත්තම අත්දැකීම ලබා ගන්න ඔබට පුළුවන් මේ ස්ථානට ආවොත්. ඔබ සිංහරාජයට ගියොත්, ඔබ කන්නැලියට ගියොත් ඔබට ජෛවවිවිධත්වයෙන් ඉතාම ඉහළ වනාන්තරයක අත්දැකීම ලබන්න පුළුවන්. ජෛවවිවිධත්වය පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබ මේ ස්ථානයට ආවොත් ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබට යන්න තියෙන්නේ අපේ හයි ට්‍රැකින් එක. ඒ කියන්නේ ස්වභාවික මම්පෙතක තමයි යන්න තියෙන. හදපු පාරක නෙවෙයි. ගල් වලට නැගගෙන, වැල් වල එල්ලිලා බැහැගෙන, කොඳු නමාගෙන ඒ විදිහේ කාර ස්වභාවික වනාන්තරයක නියමම අත්දැකීම ලබන්න පුළුවන් ඇඩ්වෙන්චර් ත්‍රාසජනක මේ මම්පෙතක ගමන් කළා. ඒ වගේම තමයි අර අපි කියපු විදිහට ඔබ උදේ වරු වෙනවා නම් උදෙන්ම මේ ස්ථානට එනවා නම් අර අපි කියපු අපි කියන මෙතන කුරුළු විශේෂ 83ක් ඉන්නවා කියලා. ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර අපි කියපු ශාක විශේෂ අනිකුත් ජෛව විවිධත්වය වින්දනය කර ගන්න පුළුවන්. ඔබ කඳු මුදුනට ගියාට පස්සේ නිරිතදිග තැනිතලාවේ අති විශාල ප්‍රදේශයක් එක පැහැර දැක ගන්න පුළුවන්. මීගමුවේ සිට බේරුවල දක්වා මුහුදු තීරය. ඊටාම අයස්කාන්ත දර්ශනයක් ඒක. එතකොට මේ ස්ථානට ආවම ඔබට ජෛව විවිධත්ව අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන්. ස්වභාවික වනාන්තරයේ ගිහිලා ලබන අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වනාන්තරයක් තුළ පිහිටලා තියෙන එකම එකෝ ඇඩ්වෙන්චර් පාක් එක. සිංහලෙන් කියනවා නම් ත්‍රාසජනක පාරිසරික ක්‍රියාකාරම් කරන උද්‍යානය පිහිටලා තියෙන මේ ස්ථානයේ එතන අපේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තියෙන එකම ස්පෝර්ට් ක්ලයිම්බින් කරන්න පුළුවන් රොක් ක්ලයිම්බින් ඉවෙන්ට් එක තියෙන අපේ ස්ථානේ පමණයි. ඒ සියලු පහසුකම් තියෙනවා. ඔබ දන්නවා එවරස්ට් කඳ තරණය කරපු ජයන්ති ගුරුතුම්පාල. ජයන්ති ගුරුතුම්පාල ඉරිදා දිනවල බොහෝ විට තමන්ගේ ක්ලයිම්බින් සඳහා ප්‍රෝග්‍රෑම් පුහුණුවීම් වලට එන්නේ මේ ස්ථානට තමයි. මොකද ඒක ලබා ගන්න ලංකාවේ වෙන ස්ථානයක් නැති හින්දා. ඒ නිසා ඔබට මේ ස්ථානට එනවා නම් රොක් ක්ලයිම්බින් කරන්න පුළුවන්, ත්‍රාසජනක පාරිසරික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්, ජෛව විවිධත්වය වින්දනය කර ගන්න පුළුවන්, ස්වභාවික මම්පෙතක ගිහිලා ලබා ගන්න අත්දැකීම් ටික ඔබට ලබා ගන්න පුළුවන්. සජිත් මහත්තයා අපිට මේ කියන්න මොකද්ද මේකේ? මොකද්ද මේ ක්‍රීඩාව? මොකද්ද මේක ලංකාවේ ප්‍රසිද්ධ නැති දෙයක්ද? මොකද්ද මේක කොහොමද වෙන්නේ? මේක ක්‍රීඩාව පිළිබඳව මේක අපි රොක් ක්ලයිම්බින් කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ මේ මොහොතේදී ගොඩාක් ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි. මොකද මේ මට්ටමට ඩෙවලොප් කරපු සයිට් එකක් දැන් ලංකාවේ මෙතන විතරයි. ලෝක පරිමාණයෙන් ගත්තාම සෑහෙන ජනප්‍රිය ක්‍රීඩාවක්. මේකේ පදවියක් ගෝල්ඩන් කියලා තියෙනවා. ඒක දැන් 2020 ඔලිම්පික් වලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මට්ටම ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් ලංකාවේ තාම ඇත්තටම තාම ආරම්භක අවධියේ තියෙන කියනවා. ඒතකොට දැන් කොහොමද මේක දැන් ඔයගොල්ලෝ මේ කියන්නේ මේ ආරක්ෂක ක්‍රම භාවිතා කරනවද මේක යනකොට නැත්නම් කොහොමද ඒ කියන්නේ සාමාන්‍යයෙන් රොක් ක්ලයිම්බ් එකක් කරන ලංකාව අපිට මොකද තියෙන අදහස ඇවිල්ලා මේ ගල් නගිනවා කියන එක. සිංහලෙන් නිසා නමුත් මේක ගොඩක් අර ටෙක්නිකල් දේවල් එක්ක භාවිතා කරන ක්‍රීඩාවක්. ඉතින් මේකෙදී මේ අපි මේ භාවිතා කරන ගොඩක් උපකරණ බලන්නත් පුළුවන්. ඒ උපකරණ භාවිතා කරලා තමයි අපි මේ ක්‍රීඩාව ලියලා ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කන්දක් නගිනවා කියන දෙයට එහා ගිය දෙයක් මේකේ තියෙනවා. ඉතින් ගලු බැලුමට අපිට පේනවා නිකන් මීටර 16ක ඉතින් ලොකු උසක් නෙමෙයි කියන එක. නමුත් මේක කරන්න ගියාම සාමාන්‍යයෙන් මහා කන්දක් නගිනට වඩා අසීරු වැඩක් ගොඩක් පුහුණු වෙන්න ඕන දෙයක්. තාක්ෂණික කාරණා ගොඩක් උපයෝගී කරගන්න ඕනේ වැඩක්. ඉතින් මේකෙදි දැන් සාමාන්‍යයෙන් මම මොනවාද අපි පාවිච්චි කරන දේවල් ටිකුත් මේ වගේ මේ ඩයිනමික් රෝප්ස් පාවිච්චි කරනවා. ඒ වගේම පොඩි හානස් තියෙනවා. සාමාන්‍යයෙන් ක්ලයිම්බින් ෂූස් කියලා වෙනම තියෙනවා. මොකද ඒක චීසින් කරන සාමාන්‍ය ෂූ එකක් කරදගෙන මේක නගින්න අමාරුයි. ඉතින් ඒ වගේම තව මේ වගේ කිලේ උපකරණ ගොඩක් මේකට අදාළ කරන උපකරණ ප්‍රමාණයක් ඉතින් මේක පාවිච්චි වෙනවා ඇත්තටම.
ඔය එතකොට කොහොමද මේක දැන් නගිනවා නම් මේ පෙර පුහුණුවක් තියෙන්න ඕනද නැත්නම් ඕන කෙනෙක්ට නගින්න පුළුවන්ද? අපි කොහොම කළත් දෙයක් කාටත් අලුතෙන් පටන් ගන්න මේක නිසා අනිවාර්යෙන් අලුත් කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අර අපි කියන්නේ පොඩ්ඩක් ස්පෝටි කට්ටියවත් පොඩි වාසියක් තියෙන ඒව නැතුව ඕන වයසක් කියලා දෙයක්වත් නෑ අත්‍තරම. ඕනම කෙනෙක්ට පුළුවන් නේ. නගින අපේ සර්ච් මෙතන නැගලා තියෙනවා තමයි තවද කරක් කරනවා. ඒ වගේ වයස ප්‍රශ්නයක් නෑ. පොඩි අයටත් පුළුවන් මේ දෙකින අවුරුදු 7යි දැන් ක්ලයිම් කරන අපේ සෙන්චුරි ඇතුලේ තියෙන තව බිගිනර් වෝල් එකක්. ඉතින් අර එහෙම වයස ප්‍රශ්නයක් නෑ. තමන්ට විශ්වාසය තියෙනවා නම් තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා මේ වගේ ස්පෝර්ට් එකක් කරන්න පුළුවන්. අනිත් එක මේකේ මේ තියෙන ලොකුම මේ දෙයක් තමයි සාමාන්‍ය අපි ක්‍රීඩාවක් කරද්දී බලන එකකින් අපිට මොකක් වෙන්න තියෙන්නේ ක්‍රීඩාවනේ අපි දැන් කොයි දේ කරන්න ගියත් බලනවා. නමුත් මේකේ ඇත්තට අපිට ලැබෙන දේවල් ගොඩක් වැඩි. මොකද මේ ක්‍රීඩාව ගත්තොත් එහෙම සාමාන්‍ය අපිට කියන්න පුළුවන් අපේ ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් ෆිට්නස් දෙකම එක වගේ වර්ධනය කරන ක්‍රීඩාවක් මේ. සාමාන්‍යයෙන් අපිට එහෙම ක්‍රීඩා අඩුයි. ඉතින් ඒක ගොඩක් මේ ක්‍රීඩාව ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙන ලෝක පුරාවේ. සහ මේකේ අපි කියන ඩිසිෂන් මේකින් වලට සහ ප්‍රොබ්ලම් සොල්විං කියන දේවල් වලට අවශ්‍ය කරන අපේ මොළේ ධාරිතාවය වර්ධනය කරන. ඒතර මේක අපේ කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් හුඟ දෙනෙක් ඒක නිසා තමයි මේකත් එක්ක බැඳලා ඉන්නේ. සහ ඉතින් ලොකු ඉතිහාසයකුත් තියෙන ක්‍රීඩාවක්. දැන් අපි මේවට වෙන් කරගෙන යනවා. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා අනාගතයේදී ලංකාව මේ ක්‍රීඩාවෙන් ගොඩක් ඉස්සරහට එයි කියන එක. මොකද සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ක්‍රීඩාව හරහා. මොකද ලෝකයේ දැන් සෑහෙන පිරිසක් මේක නියැලලා ඉන්නවා. ඒගොල්ලෝ හොයනවා දැන් ලංකාවේ දැන් අපිට හම්බ වෙන කට්ටියක් කියන්නේ හැමතැනම රොක්ස් කියන ඒකට කරන්න තරක් නැහැ නේ මේක. ඒ කියන්නේ ලංකාවේ දැන් මේ මෙතනද විතරද මේක කරන්න පුළුවන්? වෙන කිසිම තැනක කරන්න බෑ. මෙතන විතර. ඒ කියන්නේ තාම ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේ ගවර්න්මන්ට් එකට එහෙම අවබෝධයක් හදන්න නැත්නම් අපි සමත් වෙලත් නැහැ. ඒක අපේ දැක්කොත් කඩුවක් කියලා කියන අපි මේක අවබෝධ කරලා දෙන්නේ නැහැ කරන මිනිස්සු හැටියට. ඒකත් ඒ මට්ටමට සිද්ධ වෙලා නැහැ. සහ ආණ්ඩුව සාමාන්‍ය එහෙම රජයේ ස්ථානවල පාත්වල නියම ප්‍රයෝග කරන්න තාම ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා මේක පෞද්ගලික ස්ථානයක් නිසා අපිට හැකියාව ලැබුණා මේක බෝල්ට් කරලා මේක කරන්න. මොකද මේ තියෙන මේ ලීග් ක්ලයිම්බින් කරන හද බෝල්ට් තියෙන ඔක්කොම දැන් සාමාන්‍ය රොක් එකක් එහෙම බෝල්ට් කරන්න බෑ අපිට ඕන තරම් කියලා. ඒක අවසර අරගෙන ඒක තාම අර ඒ වගේ දේවල් ලංකාවේ කෙරෙලා නැහැ ඉතින්. ඒක නිසා තාම මෙතෙන්ට සීමා වෙලා තියෙනවා ක්‍රීඩාව. ඉතින් ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා මේක අපිට කොහොම හරි ඉස්සරහට ගන්න මේක කරන්න මේ මොකද මේක ලංකාවට ඉතාම වැදගත් ක්‍රීඩාවක් කියලා අපි හිතනවා. මොකද මේ ලංකාවට ගොඩක් අලුත් දෙයක් සහ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ තියෙන දේ කැපැසිටි අතරම අපිට අඩුයි. තින්කින් කැපැසිටි අඩුයි. ඉතින් මේ වගේ දේවල් සහ ස්පෝර්ට් මේ වගේ ඩෙවලොප් වුණොත් තමයි ඒගොල්ලන්ට ලොකු කැපැසිටියක් එන්නේ. අතන දැන් ලෝකෙ දියුණු වෙනවා කියන්නේ මිනිස්සු දියුණු වෙන්නේ නැහැ. නැත්නම් නිකම්ම රටවල් දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු දියුණු වෙන්නේ ඒගොල්ලන් කැපැසිටි එක හදන්න පුළුවන් මේ වගේ ස්පෝර්ට් හරහා තමයි. ඉතින් අපිට ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා මේක ඩෙවලොප් කරන්න කොහොම හරි ලංකාවේ මොකද දෙනෙක්ට මේකේ අවස්ථා හැකියාව සහිත කරවලා ඊට පස්සේ ඔලිම්පික් වලට කට්ටිය ගෙනියන්න. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. එතකොට සජිත් මහත්තයා දැන් අපිට කොහොමද දැන් මේ කැමති ඉන්ටරෙස්ටිං කෙනෙක් ඉන්නවනම් මේ නගින ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. දැන් මේක දකින්න කට්ටියට ආසාවක් දෙන්න පුළුවන් මේක නගින්න. මටත් කරලා බලන්න. කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඔයගොල්ලෝ මට සමාජයක් හරි කොහොමද සම්බන්ධ කරගන්න ඔබතුමා? දැනට අපි කරන්නේ සාමාන්‍යයෙන් පිටින් කට්ටිය ගන්න ගොඩක් වෙලා අපේ ඉවෙන්ට්ස් අපි සංවිධානය කරනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඇත්තටම අපි ඉවෙන්ට් එකක් කරන්න පළවෙනි කාර්යය තමයි කෙනෙක්ට තනියෙන් හරි එන්න පුළුවන්කම තියෙනවා. මොකද නැත්තම් අපිට සාමාන්‍යයෙන් මේක මිල අධික ක්‍රීඩාවක් ඇත්තටම. එහෙම ඉතින් අර කෙනෙක් දෙන්නෙක් වගේ නේද අපිට ටිකක් අපහසුයි ඒක කරගෙන යන්න. ඉතින් අපි ඉවෙන්ට් එකක් දාන්නේ ඒක තමයි අපේ කන්ට්‍රිබියුෂන් එක ඇත්තටම. සමාජයෙන් කරන. එතකොට තනි කෙනෙක්ට උනත් මේක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එකේදී තනි කෙනෙක් හිටියත් අපි මේක කරනවා ඒගොල්ලන්. ඉතින් ඒකද ගොඩක් වෙලාවට අපේ Facebook ඒ වගේ Instagram වල දිනවා ක්ලයිම් ලංකා කියලා අපේ page තියෙනවා. ක්ලයිම් ලංකා. ඉතින් ඒක හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා climelanka.com කියලා. ඒක හරහාත් අපිට කට්ටිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හරහා එන එකතු වෙන අයට තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඒකට අමතරව තව අපි Google එකේ බලලා එහෙම මේ බිස්නස් හරහා එහෙම කතා කරන අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ මාර්ග වලින් තමයි අපිත් කට්ටිය සම්බන්ධ වෙන්නේ. හරි බොහොම ස්තුතියි සජිත් මහත්තයා. එහෙනම් අපි මේක ඔයගොල්ලෝ කරන විදිහම නරඹලා බලමු කට්ටිය අදහස් ගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා. ගන්න පුළුවන් අපේ නරඹන කට්ටිය. හරි. එහෙනම් පටන් ගමු. හරි.
මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ සංවිධානයේ මිහිතර මිත්‍රෝ සංවිධානයේ ලේකම් සඳරුවන් මහත්තයාත්. එයා පැහැදිලි කරයි මේ ස්ථානයට කෙනෙක් ආවට පස්සේ අපි කොහොමද ඒගොල්ලන් ඒ ට්‍රැක් එකේ එකගෙන යන්නේ, ඒ සඳහා අපි කොහොමද මාර්ගෝපදේශකයෝ පුහුණු කරන්නේ, ඒ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මහත්තයා කතා කළා කොහොමද ඒ කියන්නේ මෙතනට ආවහම මොන වගේ දේවල්ද ලබා ගන්න තියෙන්නේ කියන එක පිළිබඳව. මෙතන අපි මෙතනට ආවට පස්සේ අපි හැඳින්වීමක් කරනවා. මොකද්ද මේ කොඩිගහ කියලා කියන්නේ සහ මේ ස්ථානයේ මොකක්ද තියෙන සුවිශේෂත්වය කියන එක පිළිබඳව. ඒ වගේම තමයි ඊටමත් ත්‍රාසජනක ගමනක් තමයි කොඩිගහ කන්දේ යන්න තියෙන්නේ. ඒකට අපේ මාර්ග උපදේශකයෙක් හම්බ වෙනවා. ඒ එහෙනම් කණ්ඩායමකටම සමහර ස්ථානවලදී වැල්වල එල්ලලා නගින්න තියෙනවා, බහින්න තියෙනවා, වැල්වලින් රිංගල යන්න තියෙනවා. මේ වගේ අත්දැකීමක් එක්ක තමයි පැය 2ක 3ක විතර වගේ ගමනක් තමයි කොඩිගහ කන්ද වනාන්තරය ඇතුලේ යන්න තියෙන්නේ. ඒ වගේම තමයි සමහර කණ්ඩායම් වලට පුළුවන් ධර්මන ඕනම කෙනෙකුට කඳවුරු ගත කරන්නත් මේ ස්ථානයට එන්න. ගිනිමැල යක් අහගෙන රාත්‍රිය ගත කළා. ඒ පාරිසරික අත්දැකීමක් විඳ ගන්න අවස්ථාව මේ ස්ථානයේ ඕනම කෙනෙකුට තියෙනවා. ඔව් එතකොට දැන් මහත්තයා දැන් අපිට දැන් මේක දැන් අපි ඔක්කොම කිව්වා අපි මෙතනට එන විදිය කිව්වේ නෑනේ. අපිට පොඩ්ඩක් මෙතනට එන විදිය කිව්වනම්. ඔව් මෙතනට එන්න ලේසින් පාරවල් කිහිපයක් තියෙනවා. ඔබ කොළඹ නගරයේ ඉඳලා එනවා නම් කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ එකසිස්ස මාර්ගයේ ඔබ එන්න ඕනේ. ඇවිල්ලා කහතුඩුව අධිවේගී මාර්ගයේ ඒ එන්ට්‍රන්ස් එකත් පහු කරගෙන ඔබ ඉස්සරහට එනකොට ඔබට හම්බ වෙනවා හයිඩ්‍රාමනි කියලා ෆැක්ටරියක්. ඒ ෆැක්ටරියට කිට්ටුව තමයි මේක පිහිටලා තියෙන්නේ. කෝරළීම කියන හන්දිය. කෝරළීම හන්දියෙන් ඔබ හැරෙන්න ඕනි සොයිසා පාසල් මාවතට. ඒ පාසල් මාවතේ ඔබ එන්න ඕනි කිලෝමීටර් 2ක්. කිලෝමීටර් 2ක් හරියට ආවට පස්සේ ඔබට කොඩිගහ කන්ද මුණ ගැහෙනවා. ඔබ එන්නේ 280 ඒ කියන්නේ මහරගම පැත්තේ ඉඳලා නම් කිරිවතුර අඹගස් හන්දිය කියන ස්ථානයෙන් හැරිලා මේ ස්ථානට එන්න පුළුවන්. ඒ ස්ථානේ ඉඳලා නම් ඔබට අපි දැන්නීම් පොර දාලා තියෙනවා කෙලිම මාර්ගයේ බලා ගන්න පුළුවන් හැරෙන තැන්. ඒ අඹගස් හන්දියේ ඉඳලා කිලෝමීටර් 2ක් ආවම කොඩිගහ කන්ද අපේ ජයවිද්‍යුත් මධ්‍යස්ථානට පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ ඉඳන් අපිට පැය භාගයක් ඔව් විනාඩි 40ක් වගේ කාලයක් තුළ එන්න පුළුවන්. දැන් ඉදිරියේදී ගොඩනැගෙන මේ අධිවේගී මාර්ග සංකීර්ණත් එක්ක මම හිතන්නේ විනාඩි 15කින් 20කින් මෙතෙන් ළඟා වෙන්න පුළුවන් වේවි. එතකොට දැන් මේක මෙතන අපිට කොච්චර වෙලා මේකේ නරඹන්න දේවල් තියෙනවද? ඔව් දැන් ඇත්තම පාසල වලින් එන අය නම් එන්නේ උදේ ඇවිල්ලා හවස යන්න බලාගෙන. මොකද අපි ඒගොල්ලන්ට උදේ සිට හන්දෑව දක්වාම සුවිශේෂ වැඩසටහන් මේ ස්ථානයේ ක්‍රියාත්මක කරනවා. ඒ විදිහට එන අයට දැන් ආපු ගමන් අපි කැලේට යවන්නේ නැහැ කොහොමත්ම. ඒගොල්ලන්ට මූලික හඳුන්වා දීම කළා ජයවිද්‍යුත්ය ගැන ඒක සංරක්ෂණය කිරීමේ තියෙන වැදගත්කම් පිළිබඳව පණිවිඩ ටිකකුත් ලබා දෙනවා. ඒයි අපි මේක කරන්නේ කියන එක. ඒවා කරලා ඒගොල්ලන් අපි ගයිඩ් කෙනෙක් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕනේ. යත් එක ගිහිල්ලා සාමාන්‍යයෙන් පැය 2කමාරක 3ක විතර ගමනක් තමයි යන්න තියෙන්නේ. නමුත් ඊට වඩා ටිකක් යන්න අමාරු වැඩිහිටි වගේ අය આવොත් පැය 4ක් විතර ගනී. එහෙම ගිහිල්ලා ඒ වටේ ගිහිල්ලා මේ ස්ථානට ඇවිල්ලා එතකොට ආහාර අරගෙන ඊට පස්සේ හැන්දෑවෙත් අපි තියෙනවා විවිධ වැඩසටහන් ඒවත් කළා මුල් දවසක් ගත කළා මෙතන යන්න පුළුවන්. ඇත්තෙම සමහර අය එනවනේ ඒගොල්ලන්ට නාන්නත් ඕනේ කියලා. නේද? සමහර ඔය ඒකට අපි පාසකම දීලා තියෙන ඔබ වාහනයකින් එනවා නම් මේ ස්ථානට ඇවිල්ලා අපිත් එක්ක ගත කරලා දිවා ආහාරයත් අරගෙන ඊට පස්සේ අවස් වෙනකොට ඔබට පුළුවන් උයන්නත් වැවට යන්න. මෙතන විනාඩි 20ක් වගේ කාලෙකින් උයන්නත් වැවට යන්න පුළුවන්. උයන්නත් වැවේදී අපි කියන තැන් වලින් නාන්න පුළුවන්. මොකද අපි අපේ උපදේශ අනුව තමයි එතන නාන කටයුතු කරන්න ඕනේ. මොකද වැවක නානකොට බොහොම ආරක්ෂිතව නාන්න. ඒතකොට මහත්තයා දැන් මම එනකොට මෙතන මම දැක්කා දැන් මේ කළුගල් කඩනවා මේක කියන්නේ කඳු වල. දැන් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ ජෛව විවිධත්වය? ඒක තමයි විශාලම ප්‍රශ්නේ මෙහෙට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔබ දන්නවා දැන් මෙතෙන්ට එනකොට දැන් මේ 12 පාරක් තියෙනවා නේද? යාන්තම් රතන විතර පොඩ්ඩක් වතර පොඩ්ඩක් තියෙනවා. පහුගිය අවුරුද්දේ මාස 6ක් විතර නොනවත්වා එක දිගට වැස්සා. හැබැයි ඉස්සර අපි කුඩා කාලේ මේ කඳු වැටියේ තිබුණා ප්‍රධාන 12 පාරවල් 5ක් තියෙනවා. ඒ 12 පාරවල් 5ම දවස් 365ම හොඳට ශාස්ත්‍රීයව තිබුණා. හොඳින් වතුර ගලාගෙන ගියා. දැන් ගිය අවුරුද්දේ 6 මාසයක් පුරා මහා වැහි වැහැලත් විශාල වැහි වැහැලත් මේ සතිය දෙක පායනකොට වතුර හිඳිලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ භූගත ජල මට්ටම හුඟක්ම පහළ බහැලා තියෙනවා. වෝටර් පොකට් කියන જાතිය දැන් නැහැ. ඒකට හේතුව තමයි වෝටර් පොකට් කියන ඒවා තියෙන ගලත් එක්ක තමයි. කඳු වල ගල් පර්වතත් එක්ක තමයි වෝටර් පොකට් තියෙන්නේ. ඒව විනාශ කරලා දාලා තියෙන්නේ. ඒක ජෛව විවිධත්වයටත්
විශේෂයෙන් ජල පද්ධති වලටත් විශාල හානියක් තමයි ගල් කැඩීම කියලා කියන්නේ. අපි කියන්නේ ගල් කඩන්න ඕනේ නැහැ කියලා. සංවර්ධනයේදී ගල් කඩා ගන්න ඕනේ. නමුත් මේ හැම දෙයකම තියෙන්න ඕනේ ප්‍රමිතියක් සහ සීමාවක්. දැන් මේක අසීමාන්තික විදිහට තමයි කරමින් ඉන්නේ. ඒ නිසා ඒක ජෛවදත්තට හානියක්. ඒ නිසා තමයි අපි මේ ප්‍රජාවත් මෙදිහත් කරගෙන සංරක්ෂණයේදී ප්‍රජාවත් එකට එකතු වෙලා රජෙන් ඉල්ලීමක් කළේ මේකට නීතිමය රැකවරණයක් ලබා දෙන්න කියලා. ඒ යටතේ 2017 ඔක්තෝබර් මාසයේ ගැසට් නිවේදනයක් මගින් මේක වනජීවී අභිභූමිය බවට පත් වුණා. ඒතකොට නීති රීතිවල තියෙන දුර්වලතා කියලා කියන්නේ ඒක අභිභූමිය බවට ගැසට් කළාට විතරක් මදි. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරන්නත් ඕනි පනතක් ඇටියට. ඒකට ප්‍රමාද කළා තිබුණා. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගල්වල තහනම් කළා. තමන්ගේ අභිභූමි නීති රීති යටතේ. නමුත් තහනම් කළාට පස්සේ ඒවා අයිතිය මම හිතන අධිකරණය ඉදිරියට ගියා. අධිකරණයේ ලබා දීලා තියෙන්නේ මම හිතන්නේ නැවත මේ පිළිබඳව සමීක්ෂණයක් කළා මේක රීගැසට් කරන්න කියලා. හැබැයි රීගැසට් ඒ කාලවකවානුව මේගොල්ලන්ට ගල් කඩන්න බැහැ. නමුත් භූ විද්‍යාවක මේගොල්ලන්ට නැවත ගල් කැඩීම සඳහා අවසර ලබා දීලා තියෙන එක ඇත්තම නීති විරෝධී වැඩක්. නීති විරෝධී වැඩක්. ඔව් භූ විද්‍යාවකට එහෙම අයිතියක් නැහැ. මොකද වනජීවී කිතාබ් පැහැදිලිව කියනවා. ඒගොල්ලෝ ලිපියකුත් අවලා තියෙනවා මේ වැඩේ කරන්න එපා. එහෙම නීතියක් නැහැ කියලා. නීති විරෝධීව තමයි භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය ගල් කැඩීම සඳහා අවසර ලබා දීලා. හරික කර්මදාස මහත්තයා අපිට දැන් අපිට කියන්නකෝ ඔබතුමාගේ නම්බරේ දැන් මෙතන කාට හරි එක මෙතන සම්බන්ධ කරගන්න ඕන නම් තොරතුරු දැනගන්න ඕන නම් කොහොමද අපි යාට අපේ මේ ජංගම දුරකථන නම්බර තමයි 071 34 96 971 077 211 0988 අපේ ලේකම්තුමාගේ 071 42 85 480 අපේ ත්‍රාසජනක ඇඩ්වෙන්චර් ප්‍රෝග්‍රෑම් සම්බන්ධ වෙලා ඉන්නේ සචිස් සමදිත මහත්තයා. මේ මහත්තයා මේ වෙලාවේ ඉවෙන්ට් එකේ ඉන්නේ 077 472 1937. අපේ ලෑන්ඩ්ලයින් එක 0112 754 700. හරි. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. හරි. සුබ දවසක්. සුබ දවසක්. අමතක කරන්න එපා අපේ අවුට්ලයින් ක්‍රියේටර් channel එක subscribe කරන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔයගොල්ලෝ notification ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න.